නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ මහා කාරුණික ශාස්තෘන් වහන්සේට මේ ලෝක සත්වයාට සසර දුකින් නිදහස් වීම පිණිස පවතින ශ්‍රී සද්ධර්මය අනුකම්පාවෙන්ම දේශනා කොට වදාළ අපගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. සදහවත් වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නේ ජන්මදිනයේ යෙදුන පින්වත් රොෂාන් රත්නායක මිත්‍රයාට සෙත් ප්‍රාර්ථනා කරන අදහසින් පින්වත් අබ්දුල් රාසික් ඇතුළු තරිඳු රන්දික සුරංග සහ ලහිරු යන මිත්‍රයන් පිරිස විසින් මිත්‍රයන් පිරිසක් විසින් තමන්ගේ මිත්‍රයාට උපන්දිනයට සෙත් ප්‍රාර්ථනා කරන්නට මේ ධර්මදානමය පින්කම සිද්ධ කරන්නේ. පින්වතුනි, ජීවිතයට හොඳ ආදර්ශයක් එය. අපේ ජීවිතවලටත් තමන්ගේ මිත්‍රයන්ට ආසිරි පතනවා නම්, තමන්ගේ මිත්‍රයන්ට සෙත් ප්‍රාර්ථනා කරනවා නම් ඒ උදෙසා උතුම් දෙයක් එකතු කරගන්න එක. සියලු දාන අතරේ අග්‍ර වූ ධර්ම දානය ලබා දෙනකොට මේ ධර්මය අහලා ජීවිත කීයක් සංසිඳෙනවද? ජීවිත කීයකට හරි පාර හරි මාර්ගය දැනගන්ට ලැබෙනවද? ඉතින් ඒ බොහෝ දෙනාට යහපත සිත සලසන ධර්ම දානමය පින්කම සිද්ධ කරලා තමන්ගේ හිතයිසී මිත්‍රයාට සෙත් ප්‍රාර්ථනා කරමින් තමයි අද මේ උතුම් දේශනාවට ඒ පින්වතුන්ලා දායකත්වය දරන්නේ. අද මේ ධර්ම දේශනාවේදී ඔබට අහන්න ලැබෙනවා රහතන් වහන්සේලා දෙනමකගේ උතුම් අදහස්. මේ ජීවිතය ගත්තහම ජීවිතය ඇතුලේ අපි හැමෝම ආසා කරන එකක් වාසනාව. වාසනාව කියන එකට අපි කවුරුත් ආසයි. වාසනාව ගැන අපි කවුරුත් කතා කරනවා. හැබැයි අපේ වාසනාව උදාවීම ගැන අපි හරියටම දන්නේ නැහැ. වාසනාව කියන එක මිනිස්සු පතන එකක්, කැමති එකක්. හැබැයි මේ වාසනාව කියන එකේ තියෙනවා පින්වතුනි, අපි කැමති වේගෙට වාසනාව නොලැබී තියෙන්න පුළුවන්. අපි කැමති වෙන වේගෙට වාසනාව කියන එක නොලැබී තියෙන්න පුළුවන්. එතකොට අර අපි ගැන තනියෙන් හිතනකොට හිතෙනවා අපේ මම කිසි වාසනාවක් නැති මහා කාලකන්ණියෙක් කියලා. ඒ අපි කැමති වේගෙට වාසනාව ලැබෙන්නේ නැතිකොට අන්තිමේදී වාසනාව හොයාගන්නට කියලා එක ඒවා කරන්න ගිහිල්ලා නැති අවුල්වල පටලැවෙන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම කතාවක් තමයි මේ ධර්මයෙන් අහන්න ලැබෙන්නේ. මේක එක රහතන් වහන්සේ නමකගේ ජීවිතයක්. කපිලවස්තුවේ රාජකීය කුමාරයෙක් මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වෙලා තරුණ වයසේ ඒ කාලේ පින්වතුනි අද වගේ නෙවෙයි බුද්ධ ශාසනය පැවිද්ද. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ කොච්චර අසිරිය වුණාද? දැන් මේ රහතන් වහන්සේලා ගැන කියා දෙන දේශනා මාලාවේදීම ඔබ සම්බුද්ධ ශාසනයේ අසිරිය ඇහුවනේ. අපේ ගවම්පති මහරහතන් වහන්සේ ඒ කාලේ සරභූ කියන ගංගාවේ ගලා බැස්ම එ르දියෙන් නැවැත්තුවා. මෙන්න ඒ කාලේ සිද්ධ වෙච්චා. ඊළඟට රහතන් වහන්සේලා දහස් ගණන් අහසින් යනවා. ඊළඟට රහතන් වහන්සේලා අහස් ගැබෙන් වැඩම කරලා පෙළහර දක්වනවා. ඉතින් මේ නොයේක් දෙන්නේ.
ඒ දේවල් තියෙන පරිසරය තමයි මේ තරුණයා පැවිදි වුණේ. ඒ පැවිදි වුණේ නිවනක් පතාගෙන, ධර්මාවබෝධයක් පතාගෙන, ජීවිතේ සැනසෙල්ලක් පතාගෙන පැවිදි වුණා. පැවිදි වෙලා දැන් අනිත් ස්වාමින් වහන්සේලාත් එක්කම බණ භාවනා කරනවා. වීරිය කරන්න මහන්සි ගන්නවා. හැබැයි මේ ස්වාමින් වහන්සේට කොච්චර අපේක්ෂා කළත්, කොච්චර ආස කළත් එක මොහොතක්, එක නිමේෂයක් හිත එකඟ කරගන්න ලැබෙන්නේ නැහැ. භාවනා කරන්න හිතාගෙන රුක් සෙවණක වාඩි වෙලා කුසල නිමිත්තක් හිතට අරගෙන ඔන්න S2 පියා ගන්නවා. S2 පියාගත්ත ගමන් විකාර පේන්න ගන්නවා. නානා ප්‍රකාර දේ හිතට ගලාගෙන එන්න පටන් ගන්නවා. එක නිමේෂයක් මේ හිත එකඟ වුණේ. කැලේ වඳුරු අත්ෙන් ඇත්තට පැන පැන යනවා වගේ හිත අරමුණෙන් අරමුණට පැත්තෙන් පැත්තට යනවා. එක අරමුණක හිත තියාගන්න ලැබුණේ. ඉතින් මහා කලකිරීමක්. භාවනා කරන්න වාඩි වෙලා S2 අරිනකොට උන්වහන්සේට පේනවා අනිත් ස්වාමීන් වහන්සේලා හොඳ ඍජු කයක් ඇතිව ප්‍රීතියෙන් රුක්සෙවණේ වාඩි වෙලා ඉන්නවා. උන්වහන්සේට එක මොහොතකට හිත එකඟ කරගන්න බෑ. කොච්චර දුක හිතෙන්නේ නැද්ද? කොච්චර කලකිරීමක් හිතෙන්නේ නැද්ද? ඒ කාලේ උන්වහන්සේ අඬනවා කියනවා. අඬා ඔළුවේ මේ එන වෙහෙසත් එක්ක උහුල ගන්න අමාරුයි. ඔළුවේ අත් දෙක බැඳගෙන ධර්මයේ දන්න ප්‍රසිද්ධ භික්ෂුන් වහන්සේලා ළඟට යනවා. ළඟට ගිහිලා අඬා දුක කියනවා. අනේ ස්වාමීනි, මට හිත එකඟ කරගන්න බෑනේ එක මොහොතක්. මට හිත එකඟ කරගන්න උපකාරී වෙන ධර්මයක්. මට මේ අඛණ්ඩව භාවනාව තුළ හිත තියාගන්න පුළුවන් ධර්මයක් අනේ මට කියලා දෙන්න. එහෙම කියනවා. ඉතින් අර ස්වාමීන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මනාකොට කියලා දෙනවා. ඒ ධර්මයේ බොහෝම පැහැදීමෙන් අහගෙන ඉන්නවා. අහගෙන ඉඳලා රුක්සෙවණට ගිහිල්ලා වාඩි වෙනකොට ආයෙත් හිටියා වගේමයි. හැබැයි උන්වහන්සේගේ තිබුණා විශේෂත්වයක්. ශ්‍රාවකෙක් විදිහට විශේෂත්වයක් තිබුණා. කොච්චර හිත එකඟ කරගන්න බැරි වුණත් Tamanට බුදුරජාණන් වහන්සේව සැක කළේ නෑ. බුදුරජාණන් වහන්සේ නිවන පිණිස වදාළ ප්‍රතිපදාව සැක කළේ නෑ. ශ්‍රාවක සංගරුවන් අනුගමනය කරන සීල සමාධි ප්‍රඥා වැඩපිළිවෙල සැක කළේ නෑ. උන්වහන්සේ Tamanටම චෝදනා කරන්න පටන් ගත්තා කියනවා. අයියෝ මං වගේ කාලකන්ණියෙක්. මට මේ සම්බුද්ධ ශාසනේ ඵල ලබන්න විදිහක් නෑනේ කියලා. අර හිතට එන වේදනාවට ඉතින් Tamanට සාප කරගන්නවා. පුංචි කාලයක් නෙමෙයි. 25 අවුරුද්දක්. අවුරුදු 25ක් උන්වහන්සේට සමාධි මාත්‍රයක්වත් නැතුව අඬා දුකසේ වාසය කරන්න සිද්ධ වුණා. එතකොට අවුරුදු 25ක් කියලා කියන්නේ හිතන්නකෝ පින්වතුනි. අපි හිතමු පැවිදි වුණේ අවුරුදු 25 තරුණයා නම් සමාධි මාත්‍රයක්වත් නැතුව ඉන්න උනා වයස අවුරුදු 50 වෙනකන්. උන්වහන්සේ තමන් ගැන හිතුවා මම මහා වාසනාවන්ත කාලකන්ණියෙක්. හැබැයි බුද්ධ ශාසනයෙන් එපිට තැනක් මට මේ ලෝකේ එපා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් එහා දෙයක් මට මේ ලෝකේ එපා. මට බෑ ගිහියෙක් විදිහට ග්‍රහ ජීවිතයට ඇතුල් වෙලා මැරෙන්න. ඒ නිසා මම මේ කුසල සහගත අරමුණක හිත තියාගෙන මමගේ ජීවිතේ තොර කරගන්න ඕන කියලා හිතක් උපන්නා. දැන් ඒ හිතවිල්ල ආවට පස්සේ නිතර වැඩ කරන්න ගත්තා ඒ හිතම. මං මහා කාලකන්ණියෙක් මං මැරෙන්න ඕන කියලා. ඔහොම ඉන්නකොට දවසක් ආරාමෙට භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්න විහාරෙට විසගෝර සර්පයෙක් රිංගලා. මේ රිංගපු සර්පයාව ස්වාමීන් වහන්සේලා ඇල්ලුවා. අල්ලලා මේකාව දැන් කලයකට දාලා හොඳට කට රෙදි කෑල්ලකින් හිර වෙන්න වහලා ස්වාමීන් වහන්සේලා මේ කලේ උස්සගෙන කැලේට අරන් යන්න ලැහැත්ති.
ඔය වෙලාවේ මේ ස්වාමීන් වහන්සේ මෙතනින් වඩිනවා. වඩින ගමන් ඇහුවා ආයුෂ්මතුනි ඔය මොකද්ද ඔය කලේ ඇතුලේ? කිව්වා අනේ ආයුෂ්මතුනි මේ විසගුහුර සර්පෙක්. අපි මේ සර්පයාව කැලේට ගිහින් දාන්න හැදුවා. එතකොටම මේ ස්වාමීන් වහන්සේට අර හිතුවිල්ල එනවා. යසයි මේ සර්පයාව මං අරගෙන යන්න ඕන. අරගෙන ගිහිල්ලා මේ සර්පයාව දෂ්ට කරගෙන මං කුසල් හිතුවිල්ලක හිත තියාගෙන මැරෙන්න ඕන. එහෙම හිතුවා. හිතලා අර ස්වාමීන් වහන්සේලාගෙන් ඉල්ල ගන්නවා ආයුෂ්මතුනි ওই සර්පයාව මට දෙන්න මං කැලේට මුදා හැරලා එන්නම් කියලා. එතකොට අර ස්වාමීන් වහන්සේලා ඉතින් අර කලේ දුන්නා ආයුෂ්මතුනි පරිස්සමින් මේක හරි දුෂ්ට එක. මේක කීප විටක් අපිට මේ පෙනේ පිප්පුවා. ඒ නිසා පරිස්සමින් කියලා දුන්නා. දැන් මේ ස්වාමීන් වහන්සේ මේ කලෙත් අරන් යනවා. අරගෙන ගිහිල්ලා කැලේ මැද්දේ අර රෙදි කැල් ලෙහුවා. ලිහලා හොඳට කුසල් නිමිත්තකට හිත ගත්තා. ඉතින් බුදු ගුණ හෝ දහම් ගුණ හෝ සංඝ ගුණ හෝ යමක් උන්වහන්සේ සිහි කරන්න ඇති. එහෙම සිහි කරලා මේ සර්පයා දෂ්ට කරනවානේ කියලා දැනගෙන අත දැම්ම කලේ ඇතුළට. කලේ ඇතුළට දැම්මට මොකෝ කිසිම දෂ්ට කිරිල්ලක් නැහැ. ඊට පස්සේ උන්වහන්සේ හීන් සීරුවේ අත හෙල්ලුවා. හෙල්ලුවාට දෂ්ට කරන්නෙත් නැහැ. මේ සර්පයාගේ ශරීරයෙන් අල්ලා ශරීරය හෙල්ලුවා. ඒත් මේක දෂ්ට කරන්නේ නැහැ. අවසානයේ උන්වහන්සේ කලේ ඇතුළට එබිලා ඇහැ තියලා බලනවා. බලද්දී සර්පයා පෙනේ පුප්පලවත් නැහැ. ඔහේ ඉන්නවා. දෂ්ට කරපන් කියලා මේ සර්පයාගේ කට අල්ලලා මිරිකුවා බැරිම තැන. ඒත් මේක දෂ්ට කෙලි නැහැ. ඊට පස්සේ සර්පයාව ඇදලා අරගෙන අතින්ම අල්ලලා විසික් කරා කියනවා. වීසි කරලා මේ විහාරයට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලාට දෝෂාරෝපණ කරන්න පටන් ගත්තා. අනේ ආයුෂ්මතුනි ඔබ වහන්සේලා මේ ගැරන්ටි තඩියෙකුට නොවේ බය වෙලා තියෙන්නේ. සර්පයාය කියලා. විසගහෝර නාගරාජයෙක් කියලා මේ මහලොකුවට කිව්වාට මේ ගැරන්ටියක්නේ කිව්වා. එතකොට අර සංසලා කියනවා නෑ නෑ ආයුෂ්මතුනි ඕක 7-8 වතාවක්ම අපිට පෙනේ පිප්පුවා. බොහොම දරුණුයි කිව්වා. එතකොට කියනවා ආයුෂ්මතුනි විසගහෝර සර්පයෙක් නම් එහෙම දෂ්ට කරන එකෙක් නම් මං කරපුවා හොඳටම ඇති කිව්වා දෂ්ට කරන්න. එතකොට ස්වාමීන් වහන්සේලා අහනවා ආයුෂ්මතුනි ඔබ මොකද කළේ? දැන් අර ආවේගයටත් එක්ක හොරට කරපුවා ඔක්කොම ටික කියවුණා. ආයුෂ්මතුනි ඔය සර්පයාට දෂ්ට කරන්න කියලා මං අන්තිමේ කටත් මිරිකුවා. ඒත් මේක දෂ්ට කළේ නෑ කියලා. ස්වාමීන් වහන්සේලා ඔක්කොම බය වුණා. මේ භික්ෂුව මෙහෙම දෙයක් කරලානේ. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ ස්වාමීන් වහන්සේලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙහෙම සිදුවීමක් වෙලා. අපේ අසවල් භික්ෂුව දැන් මේ ස්වාමීන් වහන්සේගේ නාමයක් අපි මේ කතා කරන ස්වාමීන් වහන්සේගේ නමක් අටුවා පොත් වහන්සේ තුල සඳහන් වෙන්නේ. උන්වහන්සේ හැඳින්වුවේ සංගීතකාරක රහතන් වහන්සේලා පවා යොදන ලද නමකින්. ඒ යෙදූ නාමය යෙදුනේ මෙන්න මේ සිද්ධිය හින්දා තමයි. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් කිව්වහම භාග්‍යතුන් වහන්සේ වදාලා මහණෙනි නෑ මේ විසගහෝර නාගරාජයෙක්මයි කිව්වා ඒ කලේ ඇතුලේ හිටියේ. ඌ මේ භික්ෂුවට දෂ්ට නොකළේ ඌ මේ භික්ෂුවගේ අතීතේ 16 කිව්වා. අර ස්වාමි සේවක සම්බන්ධී උට මතක් වුණා කිව්වා මේ කලයට අත දානකොටම යටහත් සේවකයා නිසා ස්වාමියා කටමිරිකුවත් දෂ්ට කළේ නැහැ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේට එදා ඉඳලා අනිත් ස්වාමීන් වහන්සේලා කතා කරලා තියෙන්නේ සප්පදාස සර්පෙක් 16 වෙලා හිටපු භික්ෂුව කියන නම සප්පදාස තෙරුන් වහන්සේ. සප්පදාස ස්වාමීන් වහන්සේ වුම අවස්ථා කීපයකදීම තමන්ගේ ජීවිතේ තොර කරගන්නට උත්සාහ වුණා. හේතුව මොකෝ මට වාසනාව නැහැ මං කාලකන්ණියෙක් මට පොඩ්ඩක්වත් හිත එකඟ කරගන්න බෑ මට සමාධිය වැඩෙන්නේ නැහැ කියලා මේ තමන්ම තීරණය කරපු නිසා.
ඉතින් අවුරුදු 25ක් ගෙවිලක් තියෙන තැන උන්වහන්සේ දවසක් කෙස් බාණ්ඩ සූදානම් වුණා. ඒ කෙස් බාණ්ඩ සූදානම් වෙලා දැලිපිහි අතට ගන්නකොට උන්වහන්සේගේ හිතට අමුතු හිතුවිල්ලක් ආවා. මේ තියෙන්නේ දැලිපිහිය. මේ දැලිපිහියෙන් පුළුවන් මට සැනකින් මගේ බෙල්ලේ නහරවැල් කපා ගන්න. කපාගෙන මං ජීවිතේ තොර කරගන්න ඕන. මේ මගේ හිත, මේ මගේ කාලකන්ණි ලාමක හිත හරියට මඩවලක් දැක්කහම දුවගෙන ගිහිල්ලා පනින නාකි මීහරක් වගේ අකුසලයටමයි බහින්නේ. මේ වගේ හිතක් එක්ක ඉන්නකොට මට මරණය උරුමුණොත් එහෙම මට දුගතිය යන්න වෙයි. ඒ හින්දා මං හොඳ කුසල සහගත නිමිත්තක හිත තියාගෙන මං බෙල්ල කපා ගන්නවා කියලා හිතාගෙන කුටිය ඇතුළට උන්වහන්සේ වැඩම කළා. වැඩම කරලා කුටියේ දොර කාටවත් ඇතුළට එන්න බැරි වෙන්න අගුළු දාගත්තා. ඇඳේ වාඩි වුණා. දැලිපිහි අතට අරගෙන හොඳට හිතට කුසල නිමිත්තක් අරගත්තා. අරගෙන මේ දැලිපිහිය උන්වහන්සේ බෙල්ලට ලං කරා. දැන් මම මේක කපා ගන්නවා කියලා. අන්න වාසනාව ආපු වෙලාව. ඒ මොහොතේම උන්වහන්සේගේ හිත පුදුමාකාර සැපයකින් පිරී ගියා. හිත හොඳට එකඟ වුණා. මේ ජීවිතේ යමක් අපේක්ෂාවෙන් හිටියද හිතේ සැපයක්, ඒ සැපය උන්වහන්සේට ඒ මොහොතේ ලැබුණා. සැපයෙන් හිත පිරී ගියා. ඒ වෙලාවේ උන්වහන්සේ දැලිපිහිය හිමීට පැත්තකින් තියනවා. දැලිපිහිය පසකින් තියලා ඒ ඇතිවෙච්ච සැපය තුළම තමන් ඉගෙනගත්ත ධර්මය ප්‍රගුණ කළා. හරි ආශ්චර්යයි. හරි අද්භුතයි. උන්වහන්සේ සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. සප්පදාස මහරහතන් වහන්සේ. ඒ සප්පදාස මහරහතන් වහන්සේ අරහත්ත්වයේ පසක් කළාට පස්සේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණිලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දැන් කොච්චර සන්තෝෂයක් උපදින්න නැද්ද? කොච්චර සැනසෙල්ලක් උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ අපේක්ෂා කරමින් හිටපු එක. සියලුම කෙලෙස් නැසුවා. ඒ කෙලෙස් නැසුවේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මයේ තුලින්මයි. උන්වහන්සේ 25 අවුරුද්දක් සමාධි මාත්‍රයක්වත් හිතේ නැති වුණත් එක මොහොතකට එක තප්පරයකට ධර්මයේ සැක කළේ නැහැ. ආන් ඒකයි විශේෂත්වය. ඉතින් මේ සප්පදාස තෙරුන් වහන්සේගේ කතාව, මේ සිදුවීම හොඳ පාඩමක් අපිට. මේ භාග්‍යතුන් වහන්සේ වැඩ හිටපු යුගය, මහානුභාව සම්පන්න රහතන් වහන්සේලා වැඩ හිටපු යුගය, 25 අවුරුද්දක් සමාධි මාත්‍රයක් නැති භික්ෂුවක් හිටියා. එහෙව්වකේ අද කාලේ පින්වතුනි අපි සමහරලාවට ධර්මයේ හැසිරෙන්න පටන් ගන්නවා. අපි බලාපොරොත්තු වෙන වේගයක් තියෙනවා. මට මේ වේගයට යන්න ඕන කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙන වේගය කියලා කියන්නේ වෙනම එකක්. අපේ අභ්‍යන්තරයේ දියුණු වෙන වේගය කියලා කියන්නේ වෙනම එකක්. අභ්‍යන්තරයේ දියුණු වෙන වේගය අපි දන්නේ. මොකද අභ්‍යන්තරයේ අපේ දියුණුවට බාධා කරන මොන වගේ දේවල් මේ ආපු දීර්ඝ සසරේ තියෙනවාද කියලා අපි දන්නේ නැහැනේ. ඒ නිසා විශ්වාසය තියාගන්න ඕනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයමයි. කවදාවත් තෙරුවන සැක කරන්න එපා. ශාස්ත්‍රුන් වහන්සේ යම් ධර්මයක් වදාළද ඒ ධර්මයේ සැක කරන්න එපා. බුදුරජාණන් වහන්සේ නිවන පිණිස යම් වැඩපිළිවෙලක් පෙන්වා දුන්නද ඒක සැක කරන්න එපා. ඇතැම්මු සමහරලාවට කියනවා මම අසුභ භාවනාවත් කරනවා, අනේ ඒත් රාග හිතුවිලි එනවා. මේ ධර්මයට කරන අභූත චෝදනා. අපේ ගාව තමයි මේ දුර්වලතාවය තියෙන්නේ. අසුභ භාවනාව කියලා කියන්නේ රාගය දුරු කිරීම පිණිස තියෙන ඖෂධෙහි. මෛත්‍රිය කියලා කියන්නේ ද්වේෂය දුරු කිරීම පිණිස තියෙන ඖෂධෙහි. ඊට වඩා දෙයක් නැහැ. ඒ නිසා මේ සප්පදාස තෙරුන් වහන්සේගේ මේ සිදුවීම හොඳට අපි එතනදී හිතට අරගන්න ඕන. 25 අවුරුද්දක් ගියපු තැන තමයි උන්වහන්සේ සියලු කෙලෙස් නැසලා
රහතන් වහන්සේ නම බවට පත් වුණේ. ඉතින් අරහත්වයට පත් වුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ සමීපයට පැමිණිලා බුදුරජාණන් වහන්සේත් එක්ක තමන්ගේ අරහත්වය ගැන කියා හිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ අන්න ඒ වෙලාවේ එතන රැස්ව සිටි භික්ෂු සංඝයාටත් ආදර්ශයක් වෙන නිසා සප්පදාස තෙරුන් වහන්සේගේ අතීත පුවත උන්වහන්සේගේ වාසනාව අහුරගෙන හිටියේ කුමක් විසින්ද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ වදාලා සප්පදාස ඔබට වැරදුනේ මීට බුද්ධාන්තරයකට පෙර. මේ මහා භද්‍ර කල්පයේම කාශ්‍යප අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්න කාලේ ඔබ ඒ බුද්ධ ශාසනයත් පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් පැවිද්ද තුළ වැඩ වාසය කරනකොට ඔබ වැඩිහිටි භික්ෂුවක් බවට පත් වුණා. තවත් භික්ෂුවක් ඔබ හිටපු ආරාමයේම ඔබ හිටපු අසපුවේම වාසය කළා. ඒ භික්ෂුවට සිවුරු ඇරලා යන්ට හිතක් උපන්නා. ඒ හිතුවිල්ල ඉපදිලා දැන් වැඩිහිටි තෙරුන් වහන්සේ නිසා මේ ස්වාමීන් වහන්සේ ළඟට තමයි අර භික්ෂුව ආවේ. ඇවිල්ලා කිව්වා අනේ ස්වාමීනි මට මේ සිවුරු ඇරලා ගිහි වෙන්න හිතෙනවා. මට හරි අමාරුයි පැවිද්දේ හිත අලවගෙන ඉන්න. එතකොට මේ ස්වාමීන් වහන්සේ අර සිවුරු ඇරලා යන්ට ආපු භික්ෂුවට අනුකම්පාවෙන් බොහෝම ලස්සනට ධර්ම කාරණා පැහැදිලි කරලා කියලා දුන්නා. මේ කාමයන්ගේ ආදීනව ගැන ධර්මය කිව්වා. ධර්මයේ හැසිරීමේ පැවිද්දේ තියෙන වටිනාකම ගැන උන්වහන්සේ කරුණු කාරණා කිව්වා. ඒ කරුණු කාරණා අහගෙන ඉන්නකොට අර සිවුරු ඇරලා යන්න හිටපු ස්වාමීන් වහන්සේගේ හිත සම්පූර්ණයෙන් වෙනස් වුණා. ආයේ පැවිද්ද තුළ හිත පිහිටියා. ඉතින් බොහෝම ගෞරවයෙන් වන්දනා කරලා අනේ ස්වාමීනි ඔබ වහන්සේට ගොඩාක් පිං ඔබ වහන්සේත් එක්ක මේ දහම් කතාව නොකළා නම් මම මේ උතුම් පැවිද්ද අතහරිනවා කියලා වන්දනා කරලා කුටියට වැඩම කළා. ඒ ස්වාමීන් වහන්සේ කුටියට වැඩලා ටික වෙලාවකට පස්සේ මේ වැඩිහිටි භික්ෂුවට හිතක් උපදිනවා කොයිකටත්. ඒ භික්ෂුවගේ කුටිය පැත්තට ගිහින් බලන්න ඕන ඔය කිව්වාට ආයෙ හිත වෙනස් වෙලාවක්ද දන්නේ නේ කියලා හිතුණා. හිතලා යනකොට අර සිවුරු වරින්ට හිටපු ස්වාමීන් වහන්සේ දැන් තමන්ගේ කුටිය අස් කරනවා. ඒ කුටිය ඇතුලේ තිබුණ බඩු ඔක්කොම එළියට දාලා දැන් මේ කුටිය අස් කරනවා. ඒ අස් කරන වෙලාවේ දැන් වැඩිහිටි ස්වාමීන් වහන්සේ එතෙන්ට වැඩියා. වැඩම කරා මේ ස්වාමීන් වහන්සේට පේනවා කුටියේ එළියේ දැන් එලි මහනේ තියලා තියෙනවා එක එක ලස්සන ශ්‍රමණ පරිස්කාර. ඉතින් මොන හරි තියෙන්නේ නැති ලස්සන පැන් කෙන්ඩි තියෙන්නේ නැති. ලස්සන කුඩයක් සමහර විට තියෙන්නේ නැති. ඉතින් ඔය වගේ පොඩි මොනවා හරි ලස්සන දේවල් ටිකක් ශ්‍රමණ පරිස්කාර විදිහට තිබුණා. එතකොට අර සිවුරු එල්ල යන්න හිටපු ඒ ස්වාමීන් වහන්සේ කියනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා. ඔබ වහන්සේගේ දහම් අවවාදය නිසා තමයි මම මේ පැවිද්දේ ඉන්නේ. මම නැත්තම් අද සිවුරු ඇරලා යන්න හිටියේ. එහෙම සිවුරු ඇරලා මේ ගියා නම් මම මේ පිරිකර ටික ඔබ වහන්සේට දෙන්න තමයි හිතාගෙන හිටියේ. කියලා මේ වචනේ කිව්වා. ඔය වචනේ කියනකොට අර වැඩිහිටි භික්ෂුවට පිරිකර ගැන හිතේ ලෝභයක් හටගත්තනේ. පිරිකර ගැන හිතේ හටගත්ත ලෝභයෙන් යුක්තව දැන් අනුකම්පාව මුල් කරන්නේ නෙවෙයි දැන් කතාව. පිරිකර ගැන හිතේ හටගත්ත ලෝභයෙන් යුක්තව මේ ස්වාමීන් වහන්සේ දැන් කරුණු කාරණා කියන්න පටන් ගත්තා පැවිද්ද අහිමි වෙන විදිහට. නෑ ආශ්මතුනි ඉතින් මං එහෙම කිව්වාට ගිහි ජීවිතෙත් ඉතින් නරකම නෑ. ගිහි ජීවිතේ ඉතින් තමන්ගේම කියලා ප්‍රිය බිරිඳකකින් ලැබෙන ආදරේ මේ පැවිද්දක ඉතින් කොහෙ ලබන්නද? දරුවන්ගේ තියෙන හොරතලේ මේ පැවිද්දක කොහෙ ලබන්නද කියලා දැන් මේ වගේ කතන්දර කියන්න පටන් ගත්තා. ඒ කියනකොට අර ස්වාමීන් වහන්සේ හොඳ සිහියෙන් හැබැයි අහගෙන හිටියේ.
ඒ සිහියෙන් අහගෙන හිටපු නිසා මේ ස්වාමීන් වහන්සේට තේරුණා මොකක්කෝ කාරණාවක් නිසා දැන් නම් මේ භික්ෂුව මට කතා කියන්නේ අනුකම්පාවෙන් නෙමෙයි. ඒ නිසා මේකට අවධානය යොමු කරන්න හොඳ නෑ කියලා අර ස්වාමීන් වහන්සේ ඒකට අවධානයක් යොමු නොකර අහගෙන හිටියා. හැබැයි කියන කතන්දර වලින් ඒ ස්වාමීන් වහන්සේගේ හිතේ යලිත් අරතිය උපන්නා. ආයමත් සිවුරු අරින්න හිතුණා. ඒ වෙලාවේ ඒ ස්වාමීන් වහන්සේ වෙනත් වැඩිහිටි භික්ෂුවක් හොයාගෙන ගිහිල්ලා ධර්මය අහලා හිත එකඟ කරගත්තා. පැවිද්දේ හිත පිහිටුව ගත්තා. උන්වහන්සේ ඒ ජීවිතේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. උන්වහන්සේ සිවුරු ඇරලා ගියේ නෑ වෙලාවට. ආන්ගේ කර්මේ අනුන්ට වැරදි විදිහට උපදෙස් දීපු කර්මේ තමන්ගේ ජීවිතේ පස්සෙන් ආවා. ඒ නිසා උපදෙස් දෙනකොට නම් හරි පරිස්සමෙන්. අනිත් කෙනෙකුට උපදෙස් දෙනකොට අනුකම්පාව පෙරට අරගෙනමයි උපදෙස් දෙන්න ඕන. වෙන වෙන ලාමක අදහස් වලින් නම් කරුණු කියන්න හොඳ නැහැ. උපදෙස් දීම කියන එක බොහොම පරිස්සමින් කරන්න ඕන එකක්. ඕන් ඔය කර්ම විපාකේ නිසා බුදුරජාන් වහන්සේ වදාළ ඔය කර්ම විපාකේ නිසා තමයි සප්පදාස ඔබේ හිත එකඟ කරගන්න ඕනා කියලා හිතනකොට අනේ මම මේ පැවිද්ද තුල සුවසේ ඉන්න ඕනා කියලා හිතනකොට ඒකටම බාධා කරනවා කර්ම විපාකේ. යා දිසං වපතේ බීජං යම් විදිහකට වපුරනවාද තා දිසං හරතේ ඵලං වපුරන පිළිවෙලටයි ඵල ලැබෙන්නේ. කල්යාණකාරී කල්යාණං යහපත් දේ කරද්දී යහපත ලැබේ. පාපකාරීච පාපකං පවිටු දේ කළොත් පවිටු දෙයක්ම ලැබේ. මේක තමයි පින්වතුනි ලෝක ධර්මය. ඒ නිසා හොඳට මේ ප්‍රවෘත්ති වලින් මේ කතා පුවත් වලින් අපිට කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද? ඒවා හොඳට හිතට කාවද්ද ගන්න ඕන. කාවද්දගෙන මේ හැම අවවාදයක්ම මේ උත්තමයන් වහන්සේලාගේ මේ ජීවිත මේ හැම එකම අපි උපයෝගී කරගන්න ඕන අපේ ජීවිතේ හදාගන්න. බලන්න අර පැවිදි වෙලා ඉන්නකොට පැවිද්දෙකුට අයහපත පිණිස කරපු කර්මේ ඒක විපාක දුන්නේත් පැවිදි වුණාම. පැවිද්ද තුළට ආවට පස්සේ තමයි ඒක විපාක දෙන්නේ. පැවිද්ද ඇතුලේ සුවසේ ඉන්න කැමති කොට තමයි ඒක විපාක දෙන්නේ. අර මොහොතකට එක සුළු වෙලාවකට තමන් කියපු කරුණු නිසා භික්ෂුවකට පැවිද්ද එපා වෙන්න ගියා. භික්ෂුවකට අරතිය උපන්නා. ඒකේ කර්ම විපාකේ තමන් කරා කැරකිලා ආවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ භික්ෂුව අරහත්ත්වයට පත් වෙලා ඒ ජීවිතේ ජයගත්ත නිසා සප්පදාස ඔබට මේ ජීවිතේ පැවිද්ද හිමි වුණේ කිව්වා. අවුරුදු 25කට පස්සේ දැන් ওই කර්ම විපාකෙන් ඒ ස්වාමින්වහන්සේගේ ජීවිතේ සප්පදාස ස්වාමින්වහන්සේගේ ජීවිතේ වැහිලානේ තිබ්බේ. වට කියනවා කම්මාවරණ. කර්මයෙන් ආවරණය කරගෙන. ඒ කර්මයෙන් ආවරණය කරගෙන ඉන්න බව ශාස්ත්‍රුන් වහන්සේ දකිනවා බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ කර්මය දිරවලා අවසන් වෙනකල් බුදුරජාණන් වහන්සේ ඒ කාරණයට මැදිහත් වෙන්නේ. ඒකට හේතුව මොකද්ද? තමන් විසින්ම සසරේ කරගන්නා ලද සිතකය වචනයෙන් කරගන්නා ලද කර්මයක් තියෙනවා. එහෙම නැති අවස්ථාවල ශාස්ත්‍රුන් වහන්සේ ගොඩාක් වෙලාවට පින් තියෙන ශ්‍රාවකයන්ට බුදුරජාණන් වහන්සේ අවවාද අනුශාසනා කරලා බේරගෙන තියෙනවා. ඉතින් අපේ සප්පදාස තෙරුන් වහන්සේ ඕන ඔය විදිහට 25 වසරකට පස්සේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නමක් බවට පත්වීම මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ලස්සන ගාථාවක් වදාලා යෝචේවස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරියෝ ඒකාහං ජීවිතං සෙය්‍යෝ විරියමාර බතෝ දල්හං සියක් අවුරුදු ගෙවා දෙමුවත්
හීන විරියෙන් හා කුසීතව පලක් නැහැමයි එය කෙනෙක් හට එයින් ඇතිවෙන සිතක් නම් නැත ගෙවයි නම් ලොව එකම දවසක් දැඩිව වීරිය නගාගෙන සිට උතුම්මයි ඒ ගෙවන එදවස සිතක් සැලසෙනවා එයින්නම්. බුදුරජාණන් වහන්සේ මේ ලස්සන ගාථාව වදාළේ සප්පදාස මහරහතන් වහන්සේ මුල් කරගෙන මේ අකුසල් දුරු කිරීම පිණිස කුසල් වැඩීම පිණිස වීරිය ආරම්භ කරන්නේ නැතුව වීරිය වඩන්නේ නැතුව අවුරුදු 100ක් කොහේ ගත කරනවට වඩා උතුම් කියනවා එකම එක දවසක් හරි කුසල් වැඩීම පිණිස අකුසල් දුරු කිරීම පිණිස වීරිය වඩමින් ගත කරනවා නම් හොඳට හිතට ගන්න ඕන කාරණාවක්. බොහෝ දෙනෙක් මේ ජීවිතේ අපි ගත්තාම ධර්මයේ හැසිරෙන්න වීරිය කිරලක් නැහැනේ. ඉතින් ඔබට බණපදයක් ඇහිලා ඔබට හිතෙනවා අනේ මම මේ ස්වාමීන් වහන්සේලා මේ විස්තර කරලා කියා දෙන බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අහලා මං වීරිය කරන්න ඕන කියලා ඔබට හිතක් උපදිනවා. එහෙම හිතක් උපදිලා මොහොතක් හරි වීරිය කරන්න හිතෙනවා නම් තමන් ගැන සතුටු වෙන්න. භාග්‍යතුන් වහන්සේ වදාළේ වීරිය නොකර ගෙවා දබන අවුරුදු 100ට වඩා වටිනවා. වීරිය කරන එකම එක දවස. වීරිය කරන එකම එක දවස ශ්‍රේෂ්ඨයි. එහෙම වීරියවන්තයින්ටමයි බුදුරජාණන් වහන්සේ උපකාර කළේ. බුදුරජාණන් වහන්සේ උපකාර කළේ වීරියවන්තයන්ට. විරියවන්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ වීරියවන්තයින්ටයි කුසීතයන්ට නොවේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඉතින් සප්පදාස මහරහතන් වහන්සේ ওই විදිහට අරහත්ත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ජීවිතයේ සම්බන්ධයෙන්ම තේරගාථාවේ මෙහිම වදාලා. මං මහණ වෙලා අවුරුදු 25ක්ම ගෙවිලා ගියා. අසුරු සනක් පමණ වෙලාවක්වත් සිතේ සමාධියක් ඇති කරගන්නට මට බැරි වුණා. මං හිතේ ඇතිවන කාම රාගයෙන් හරියට පීඩා වින්දා. සිතේ එකඟ බවක් ඇති වුණේම නැහැ. අන්තිමේදී හඬා වැළපෙමින් හිසේ අත් බැඳගෙන වෙහෙරින් වෙහෙරට ගියා. ආයුධයක් අරගෙන හරි මං දිවි නසා ගන්නවා. මේ ජීවිතයේ ඇති ඵලය මොකද්ද? ශ්‍රද්ධාවෙන් පැවිදි වුණ මං වගේ කෙනෙක් මේ උතුම් ජීවිතය අතහැරලා දාලා ගිහියෙක් වශයෙන් මැරෙන්නේ කොහොමද? ඉතින් උන්වහන්සේ එහෙම තමයි අර දැලිපිහිය අතට අරන් හිතුවේ. ඉතින් මං දැලිපිහිය අතට අරගෙන ඇඳේ වාඩි වුණා. බෙල්ලේ නහර කපා දමන්නට සිතට ගත්තා. දැලිපිහිය බෙල්ලට තැබුවා. ඒ තුලින්ම මට යෝනිසෝ මනසිකාරය ඇති වුණා. ඒ කිව්වේ මේ මොහොතේ තමයි සප්පදාස තෙරුන් වහන්සේට පින මුහු කරා ගියේ. මේ කෙලෙස් වල ආදීනව ප්‍රකට වුණා. අවබෝධයෙන් යුතු කලකිරීම තුල සිත පිහිටියා. ඒ තුලින් මගේ සිත සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වුණා. මේ ධර්මයේ ආශ්චර්ය බලන්න මා ත්‍රිවිද්‍යාව ලබා ගත්තා. බුදු සමිඳුන්ගේ සසුන සම්පූර්ණ කළා. සප්පදාස මහරහතන් වහන්සේ. සප්පදාස මහරහතන් වහන්සේට අර කර්මයේ ආවරණය තිබ්බ නිසා ඒ 25 අවුරුද්ද පුරාවට උන්වහන්සේට විඳව ඉන්න සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේට ඒ 25 අවුරුද්ද පුරාවට සප්පදාස තෙරුන් වහන්සේගේ ජීවිතේ අරමුණු උන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින් තියන කෙනාව තථාගතයන් වහන්සේට පේනවා කියනවා. හරියට හිමාල පර්වතේ ඈතට පේනවා වගේ. හැබැයි පින නැත්නම් ඒ පින නැති කෙනාව බුදුරජාණන් වහන්සේට පේන්නේ නැහැ කියනවා. ඒක හරියට මේ අන්ධකාරයේ ළඟම තියෙනවා ඊතලයක් වැටිලා.
ඒ ඊතලේ හොයාගන්න බෑ වගේ. ඉතින් පින් තිබ්බ උත්තමයෙක් ගැනත් අද අපිට ඉගෙන ගන්න ලැබෙනවා. ඒ තමයි කාතියාන මහරහතන් වහන්සේ. මේ කාතියාන මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම සැවැන් නුවර ඉපදිච්ච කෙනෙක්. සැවැන් නුවර ඉපදිලා තරුණ කාලේ බුද්ධ ශාසනය පැවිදි වුණා. පැවිදි වුණාට පස්සේ හරියට පීඩා විඳපු එකක් නිදිමත. තදටම නිදිමත එනවා. නිදිමත දුරු කරගන්න බැරුව පුදුමාකාර විදිහට පීඩා වින්දා. උන්වහන්සේ කොයි තැනකට ගියත් ඊතා ඉක්මනින් නිදි කිරා වැටෙනවා කියනවා. හැබැයි නිදි කිරා වැටුණාට උන්වහන්සේ හැම තිස්සෙම උත්සාහවත් වුණා වීරිය වඩන්ට. දැන් ගොඩාක් දෙනෙක් නිදිමත එනකොට අර තමන්ම තමන්ට කලකිරිලා ඔක්කොම ටික අත්හැරලා දානෝනේ. මේ ස්වාමීන් වහන්සේ එහෙම කරේ නෑ. තදට නිදිමත එද්දී පවා වීරිය කරන්නම මහන්සි ගත්තා. උන්වහන්සේ මෙහෙම නිදිමතින් බැටකකා දවසක් සක්මන් කරන්නට සක්මනට ගොඩ වුණා. සක්මනට ගොඩ වෙලා මේ සක්මනේ සක්මන් කර කර ඉද්දී සක්මනේ නිින්ද ගිහින් සක්මනේම ඇදගෙන වැටුණනේ. දැන් ඔබට මතක ඇති අපි බගු මහරහතන් වහන්සේගේ කතාව ඉගෙන ගන්නකොට බගු මහරහතන් වහන්සේත් ඔහොම සක්මනේ ඇදගෙන වැටුණා. හැබැයි සක්මනේ ඇදගෙන වැටුණාට මොකද? උන්වහන්සේ ආයමත් වතාවක් වීරියෙන් නැගිට්ටා. නැගිටලා වැලි පිහාදාගෙන සක්මන් කළා. අපි කාදියාන තෙරුන් වහන්සේට එහෙම කරගන්න බැරුව ගියා. උන්වහන්සේ සක්මනේත් ඇදගෙන වැටුණාට පස්සේ හරි දුකටපත් වුණා. අයියෝ මට මේක කරගන්න අමාරුයි. මගේ නිදිමත දුරු වෙන්නේම නෑනේ. මෙහෙම හිතනකොට බුදුරජාණන් වහන්සේ දකිනවා කාතියාන තෙරුන් වහන්සේව. දැකලා භාග්‍යතුන් වහන්සේ ආලෝක ධාරාවක් කාතියාන තෙරුන් වහන්සේ කරා එව්වා. ඒක බුදුරජාණන් වහන්සේ ඒ කාලේ ශ්‍රාවකයන්ට පිහිටවීම පිණිස කරපු එක්තරා අයර්ධයක්. කාතියාන තෙරුන් වහන්සේ ළඟ අහසේ ආලෝකයක් පහළ වුණා. ඒ එළිය දිහා කාතියාන තෙරුන් වහන්සේ බලනකොට උන්වහන්සේට හැඟීමක් ඇති වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ මාව දකිනවා. බුදුරජාණන් වහන්සේ මන් දිහා බලාගෙන ඉන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථා 6කින් අවවාදයක් කළා. ගාථා 6කින් කාතියාන තෙරුන් වහන්සේට වීරිය උපදව ගන්න අවවාදයක් කළා. ඒ අවවාදේ හොඳට කාතියාන ස්වාමීන් වහන්සේ හිතට අරගත්තා. හිතට අරගෙන ඒ අවවාදයෙන්ම තමන්ට නිග්‍රහ කර කර තමන්ටම නිග්‍රහ කර කර වීරිය කළා. වීරිය කරලා මේ සියලු කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. ඒ රහතන් වහන්සේ බවට පත් වුණාට පස්සේ උන්වහන්සේ තේර ගාථා විදිහට වදාළේ අර බුදුරජාණන් වහන්සේ පැවසූ ගාථා 6ක අවවාද තියෙනවනේ. ඒ අවවාදි මුල් කරගෙන තමන් වහන්සේගේ හිතට කරපු අවවාද ටික අපි අපේ හිතට නිග්‍රහ කරන්න ඕන කියන කාරණේ අපි නිතර බණපදවල අහනවනේ. හිතට අකුසල් හිතවිලි එනකොට අපිම අපිට නිග්‍රහ කරන්න ඕන කියන එක අපි ගොඩක් ධර්ම දේශනාවල අහනවා. කොහොමද හිතකට නිග්‍රහ කරන්නේ? ඒක හොඳට තේරෙනවා මේ කාතියාන තෙරුන් වහන්සේ නිග්‍රහය කරලා තියෙන විදිහට. බලන්න ලොකු ස්වාමීන් වහන්සේ ඒක පරිවර්තනය කරලා තියෙන්නේ මෙහෙම. ඒ කාතියාන දැන්වත් නැගිටපන්. පළඟක් බැඳගෙන වාඩි වෙයන්. ওই විදිහට නිදා ගන්නට පුරුදු වෙන්න එපා. නිදි වරාගෙන භාවනා කරන කෙනෙක් වෙන්න. ප්‍රමාදී උදවියගේ ඥාතියා වන මාරයා කම්මැලි උඹව අඳුනාගෙන වංචා කොට පරදවන්ට දෙන්න නම් එපා. මේ ඉපදීමත් ජරාවත් ඔබව යට කරගෙන යන්නේ මහා සාගරේ රළගෙඩි වගේ. තමන්ගේ ජීවිතයට යහපත සැලසෙන දූපතක් හදාගන්නට වෙන බාහිර පිහිටක් ඔබට නැහැ. ඔබේ ශාස්ත්‍රූන් වහන්සේ පවා
මේ රාගාදී කෙලෙස් වලින් මිදුනේ. ජාති ජරා බයෙන් ජයගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඔබත් දවල් රැ දෙකේම අප්‍රමාදීව භාවනා කරන්නට. ඒ නිවන් මගේ දැඩි විදිහට යෙදෙන්ට. ඉස්සෙල්ලාම කාම බන්ධනයෙන් නිදහස් වෙන්ට. දෙපට සිවුරක් පොරවාගෙන දැලිපිහින් හිසත් මුඩු කරගෙන පිණ්ඩපාත යන්ට. ලැබෙන දෙයක් වළඳන්ට. නිදා ගැනීම කියන්නේ ක්‍රීඩාවක්. ඒකට නොඇලීන්ට. පින්වත් කාතියාන මාර්ගයේ වඩමින් ධ්‍යාන වඩන්ට. පින්වත් කාතියාන ධ්‍යාන වඩන්න. මේ කෙලෙස් සටනින් ජය ලබන්න. නිවන් මගේ දක්ෂ වෙන්න. අනුත්තර වූ පිරිසිදුකම ලබා ගන්න. ඇවිලෙන ගින්නක් වතුරින් නිවී යනවා වගේ පිරිනිවී යන්න. පහනේ ගිනි සිලුව යාන්තමින් දිලෙනවා. හමා යන සුළඟට ලතාවක් වගේ සෙලවී සෙලවී නිවිල යනවා. ඔබත් කිසිවෙකුට බැඳෙන්ට එපා. මාරයාව පරදවන්න. ඔව් මාරයාව පරදවන්න. ඉතින් මේ අවවාද වලින් තමයි කාතියාන ස්වාමීන් වහන්සේ තමන්ටම අවවාද කරගත්තේ. තමන්ටම නිග්‍රහ කරගත්තේ. මේ අවවාද කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියලා දීපු ගාථා 6ක අවවාදේ මුල් කරගෙන තමයි මේ නිග්‍රහය උන්වහන්සේ හිතට කළේ. බලන්න ඒකේ තියෙනවා ජීවිතය ගැන හිතන කෙනා තමයි මේ ධර්මයේ තුල එහෙම වීරිය වඩන්නේ. ඒ ගාථාවල තියෙනවා ඉපදීමත් ජරාවත් ඔබව යට කරගෙන යන්නේ මහසાગරේ රළ ගෙඩි වගේ. මේ අපේ ජීවිතේ පින්වතුනි අපිට අමතකයි. අපේ ජීවිතේ ගත වෙන හැටි. හැබැයි අපිට අමතක වුණා කියලා ජීවිතේ ගත වෙන එක නවතින්නේ. රෑ වෙනවා, දවල් වෙනවා. අපිට ඉන්න තියෙන කාලේ අපට නොදැනීම ගෙවිලා යනවා. අපි එක එකව කර කර ඉන්නවා. අපි එක එකව කර කර ඉද්දී අපට නොදැනීම අපිට ඉන්න තියෙන කාලේ අඩු වෙවි යනවා. ඒකට තමයි කිව්වේ ඉපදීමත් ජරාවත් අපිව යට කරගෙන යන්නේ මහා සාගරේ රළවලට යට වෙනවා වගේ. තමන්ගේ ජීවිතයට සැලසෙන දූපතක් හදාගන්නට. ඒ දූපත හදාගන්න කිව්වේ මොකෙන්ද? ධර්මයෙන්. වෙන බාහිර පිහිටක් ඔබට නැහැ. අපි අපේ ජීවිතේ ගත කරනකොට අපි හිතනවා අපිට පිහිට තියෙන්නේම බාහිර කියලා. මේ ලෝකයේත් එහෙමනේ කියන්නේ. අපිට පිහිට කියලා අපිට හිතෙන්නේම එළියේ තියෙන දේවල්. අපිට හොඳ රක්ෂණයක් තියෙනවා නම් අපි හිතනවා පිහිටක් තියෙනවා. අපිට හොඳට සල්ලි ලැබෙනවා නම් අපි හිතනවා පිහිටක් තියෙනවා. අපිට ඉඩමක් කඩමක් තියෙනවා නම් අපි හිතනවා පිහිටක් තියෙනවා. පොඩ්ඩක් ලෙඩක් දුකක් නැතුව ඇඟ හොඳට තියෙනකොට අපිට හිතනවා පිහිටක් තියෙනවා. පින්වතුනි මේ ඔක්කොම වැරදි. අපිට නොදැනීම අපේ ජීවිතේ ජරා මරණ කරා ඇදී ඇදී යනවා. මේ ජීවිතේට පිහිටක් රැකවරණයක් හදාගන්න තියෙනවා නම් හදාගන්න තියෙන්නේම ධර්මයෙන්මයි. ධර්මයෙන්මයි. ඒ ධර්මයෙන් පිහිට හදාගන්නවා කියලා කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීම. බුදුරජාණන් වහන්සේ දා වදාarලා තියෙනවා බලන්න ඔබේ ශාස්ත්‍රෝන් වහන්සේ පවා මේ කෙලෙස් වලින් ජයගත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි. ඒ නිසා ඔබත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අනුගමනය කරන්නට දවල් රෑ දෙකේම මේ නිවන් මගේ දැඩි විදිහට යෙදෙන්න. ඉතින් කාතියන තෙරුන් වහන්සේ ඒ විදිහට කරලා ජයගත්තා. ඒ ගැනත් උන්වහන්සේ වදාරනවා. ඔව්. දැන් මේ භික්ෂුව සියලු විඳීම් කෙරෙහි ඇති රාගය දුරු කළා. මේ ජීවිතේම සිහිල් වී පිරිනිවන් පානාතුරු දැන් කල් බලා සිටිනවා. අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පානාතෙක් කල් බලා ඉන්නවා කියන කාරණේ උන්වහන්සේ හිම වදාළා. ඉතින් අපේ ජීවිතේට බොහෝ දේවල් මේ අද ඉගෙනගත්ත ධර්මයෙන් ඔබට අහන්න ලැබුණා. අපේ සප්පදාස මහතෙරුන් වහන්සේ සහ කාතියාන මහතෙරුන් වහන්සේගේ උතුම් ජීවිතේ. ඒ සප්පදාස මහරහතන් වහන්සේටත් කාතියාන මහරහතන් වහන්සේටත් අපගේ
නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ උතුම් රහතන් වහන්සේලා සැනසුන අමානිවනේ අපටත් සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ ධර්ම දේශනාව තුළින් රැස්වුණා වූ සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවුත් ප්‍රධාන සියලු දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිවිය සැපයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ සියලු රැකවරණ අප හැම දිනාට නොඅඩුවම සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුනා වූ මේ සියලුම පුණ්‍ය ධර්මයන් අද මේ උතුම් ධර්ම දානමය පින්කමේ මූලික අරමුණ බවට පත් වුණ ජන්මදිනයේ යෙදුන පින්වත් රොෂාන් රත්නායක මිත්‍රයාට මේ සියලු පින්පෙත් අපි අනුමෝදනා කරමු. ධර්ම දානමය වශයෙන් රැස් වුණා වූ සියලු පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදය, බුද්ධ රත්නයේ, ධර්ම රත්නයේ, සංඝ රත්නයේ ආශිර්වාදය, පින් අනුමෝදන් වෙලා සතුටු වෙන සියලු දෙවියන්ගේ ආශිර්වාදය පින්වත් රොෂාන් රත්නායක මහත්මයාට සැලසී එතුමාට නිදුක් නිරෝග සුව සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. ගෞතම සාසනය තුලම සුවසේ ධර්ම අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා කියලා අපි සිත ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද ධර්ම දානමේ පින්කම සිද්ධ කරන පින්වතුන්ලා මූලිකව බලාපොරොත්තු වෙන විදිහට මේ රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙවුනා වාසී රටලෝක වාසී පූජනීය මහා සංගරුවනට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෙණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන්ව මේ ගෞතම සාසනය තුල පින්වතුන් වහන්සේලාට නිදුක් නිරෝග සුවයෙන් යුතුව ධර්මයේ හැසිරීලා ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් රොෂාන් මහත්මයාගේ දෙමාපියන්ටත් ඒ වගේම අද ධර්ම දානමය පින්කම සිදු කරන අබ්දුල් රාසික් ඇතුළු ඒ මිත්‍රයන් වන තරිඳු, රන්දික, සුරංග සහ ලහිරු යන ඒ මිත්‍රයන්ගේ ආදරණීය දෙමාපියන්ටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පවුලේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා සියලු දෙනාට සියලු යහපත සැලසේවා. නිදුක් නිරෝග සුව දීර්ඝායුෂ සම්පත් සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙලා කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම දහම් මඟ දියුණු කරගෙන සුවසේම පින් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.